සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ හැම දිනාටම සදහැවතුනේ මහා කාරුණික වූ ලෝතර බුදු පියාණන් වහන්සේ විසින් සදේවක ලෝසතුන් කෙරෙහි පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ලෝතර ශ්‍රී සද්ධර්ම ස්කන්ධයෙන් මිදක් පුරා හෝරාවක් බුදු පුත්මුවින් ශ්‍රවණය කරන තවත් පින්බර හෝරාවක් ලෙසින් බෞද්ධ රූපවාහිනී නාලිකාව සෑම දිනකම සවස් 4ට ඔබ වෙත sannivedanaya කරන සජීවී සූත්‍ර දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට සූදානම් වන්නේ. පින්වත්නි, අද මෙතුම් වූ දේශනාව උදෙසා සිදු කළා වූ ආරාධනයේ පිළිගෙන බෞද්ධ රූපවාහිනී මැදිරියට වැඩම කොට වැඩ සිටින පින්වත් ස්වාමින් වහන්සේ මාලිකාවත්ත සුධර්මාරාම වාසී ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාස්ත්‍රවේදී රාජකීය පඬිත පූජනීය අවසරයි හසලක සීල විමල පින්වත් ස්වාමීන් වහන්සේ අපි පළමුවෙන් දොහොත් මුතුනත් පැද සාදු නදින් පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. පින්වත්නි, අද දේශනාව වෙනුවෙන් සිය පුණ්‍යකාමී දායකත්වය ලබා දී කටයුතු කරනවා කන්නිමහර වතුරුගම පදිංචි බිමාල් චින්තන අබේසිංහ ජයවර්ධන මහත්මයා, තුලසී සුරංගිකා වික්‍රමසිංහ මහත්මිය ප්‍රධාන ඒ පවුලේ පින්වත් පිරිස. එහෙමනම් දේශනාව වෙනුවෙන් දායකත්වය ලබා දී කටයුතු කරන ඒ පින්වත් පිරිසට දැන් ආරාධනා කරමු. පළමුවෙන් භාග්‍යවත් වූ අරහත් වූ තිලෝකුරු බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් පුෂ්ප පූජාවන් සිදුකොට ඉනවසන චාරිත්‍රානුකූලව දැහැත් වට්ටිය පිළිගන්වමින් පින්වත් ස්වාමින් වහන්සේට මෙතුම් වූ දේශනාව උදෙසා ආරාධනා කරන්නට කලා ශිල්පීන් ශබ්ද පූජාවන් සිදු කරන මේ මොහොතේ සාදු සාදු සාදු. සදහැවතුනේ, එහෙමනම් අපි හැමදෙනාම සදහැ සිතින් තැන්පත්ව ධර්ම ශ්‍රවණය වෙනුවෙන් සූදානම්ව පළමුවෙන් උතුම් වූ තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙමු. ඒ උදෙසා සාදු නාද නන්වා දෙවරක් নমස්කාර පාඨය සජ්ජායනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡ
ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං ආමභන්තේ පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචසීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත ආමභන්තේ සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉද බික්ඛු සබ්බ නිමිත්තානං අමනසිකාරා අනිමිත්තං චේතෝ සමාධි උපසම්පජ්ජ විහෙරති අයං උච්චති අනිමිත්තෝ චේතෝ සමාධීති සෝක්වාහං ආවුසෝ සබ්බ නිමිත්තානං අමනසිකාරා අනිමිත්තා චේතෝ සමාධින් උපසම්පජ්ජ විහෙරති තී. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ ඊටාම ශ්‍රද්ධාවෙන් අද ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි සූදානම් වන්නේ. කන්නිමහර වතුරුගම පදිංචි විමල් චින්තන අබේසිංහ ජයවර්ධන මැතිතුමන්, එවැගේම තුලසී සුරංගිකා වික්‍රමසිංහ මැතිණිය ප්‍රධාන පින්වතුන් අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා Tamanගේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරනවා. ඒ පින්වතුන්ගේ ධර්ම දේශනාමය අරමුණු සිහි කරලා අපි දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්න කාලය. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන පණිවිඩය තුලින් තමයි අවිද්‍යාවෙන් වැහිලා ගිය ලෝකයකට යන්නේන දිශාව ගැන හරියට අදහසක් නැති ලෝකයකට විද්‍යාව පහළ වුණේ.
තොර බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය සම්පූර්ණයෙන්ම මේ මොහොතේ අත්දකින්න ඕන එකක්. බුදුරජාණන් වහන්සේගේ පණිවිඩයේ විශේෂත්වය ඒකයි. ලෝකේම මැවුම්වාදය ශ්‍රේෂ්ඨයි කියද්දී එහෙමත් නැත්නම් ಭಾರತೀಯ සමාජයේ නම් ඊශ්වර නිර්මාණවාදය එහෙමත් නැත්නම් බ්‍රහ්මයාගේ මැවිල්ලක් කියන කතාන්දර කියද්දී බුදුරජාණන් වහන්සේ තමයි මානව ඉතිහාසයේ පළවෙනි වතාවට කිව්වේ මහණෙනි දෙවියන්ටත් වඩා මනුෂ්‍යත්වයේ ශ්‍රේෂ්ඨයි කියලා. ඒ කියන්නේ ඒකෙන් දෙවියන්ට ගර්හාවට ලක් කරේ නැහැ. එතන බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ අපේ තියෙන වගකීම දෙවියෙකුට බාර දීලා අපිට ඇඟ බේර ගන්න බෑ කියපු කතාව. එතකොට මේ පණිවිඩය තුල ජීවමාන වීම තම තමන්ගේ ස්වකීය කැමැත්තට අනුව තමන්ගේ හෘද සාක්ෂිය තුලින් ඇති කර ගන්න ඕන එකක්. ඒක හාමුදුරුවෝ කෙනෙකුටවත් කරලා දෙන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක තම තමන්ගේ ස්වකීය ප්‍රඥාවේ හැටියට නිවීම අත්දකින්න පුළුවන්. ප්‍රඥාවේ ස්වභාවයේ අනුව තමයි උන්වහන්සේ බණ කියලා තියෙන්නේ. සමහර අයට බණ කිව්වෙමත් නැහැ. දැන් ඔබ දන්නවා උන්වහන්සේ හිටපු ආරාමේ කිට්ටුවේම ඉඳලා තියෙනවා දරුණු විදියට සත්තු ඝාතනය කරපු මිනිස්සෙක්. එයාට ගිහින්වත් බුදුහාමුදුරුවෝ කියන්නේ නිවැරදි වෙන පිළිවෙත ගැන. මොකද එයාට ඒකට අදාළ ප්‍රඥාවක් නැහැ. අන්‍යාගමික ආරාමවලට අපගේ බුදුරජාණන් වහන්සේ වැඩම කරලා තිනවා. උන් සමග ඉතා සුහද පිළිසඳර කතාවල යෙදিলা තියෙනවා. ඒ අයටවත් ගිහින් Tamanගේ මතේ හුවා දක්වමින් අනුන්ගේ මතේ හෙලා දැකපු බවක් නැහැ. ඒතර උන්වහන්සේගේ පණිවිඩයේ විශේෂත්වය තමයි Tamanගේ කුසලතාවයට අනුව කැමැත්තට අනුව කැපවීමට අනුව මේ ප්‍රශ්නේ තම තමන් විසඳ ගන්න ඕන කියන කතාව. උන්වහන්සේ කාරණේදී මතක් කළා මහණෙනි මේ සත්වයා ඉපදෙමින් මැරෙමින් යන ගමන කෙලවරක් නෑ කියන එක. මුලක් හොයන්නත් බෑ අගක් හොයාගන්නත් බෑ. ඇයි ඉපදෙමින් මැරෙමින් යනවනේ. ඒතර සංසාරේ ඉපදෙමින් මැරෙමින් යනවා කියන එක අපිට පේන්නේ නැති ඒක භවයෙන් වැහිලා තියෙනවා. භවයෙන් වැහෙන්න ඕනේ මේ පොඩි කාලේවත් අපිට මතක නෑනේ. එතකොට මේ අපේ ජීවිතේ භවයෙන් වැහිලා තියෙන නිසා මේ යථාර්ථවාදී පණිවිඩේ තේරෙන්නේ නැහැ. සත්වයාට පුදුම හදිස්සියක් තියෙන නිරේට යන්න කියනවා. කැමැති නෙමෙයි නිරේ මහගෙදර කියනවා. දැන් ඔබ මේ බණ ටික ඉවර වුණ ගමන් ඔබේ අනිකුත් මොනවා හරි වැඩක් තියෙනවා නම් ඒ ඔක්කොමත් ඉවර වෙලා ඉක්මනට කොහෙටද යන්නේ? ඉක්මනට ගෙදරට යනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා පින්වත් මහණෙනි මේ සත්වයාගේ මහගෙදර වගේ එකක් නිරේ කියනවා. එතකොට නිරේට වැටිලා, പ്രേත ලෝකෙට වැටිලා, සතර අපායට වැටිලා, දෙවිවරු අතරත් ඉපදිලා මෙහෙම එන භව ගමනක් තියෙන්නේ කියලා උන්වහන්සේ දේශනා කරනවා. ඒ භව ගමනට හොඳම සාක්ෂිය තමයි මේ වෙලාවේ ඉපදිලා ඉන්න එක. ඉපදෙමින් මැරෙමින් ඉන්න ගමනට හොඳම සාක්ෂිය තමයි මේ වෙලාවේ ඔබ ඉපදිලා ඉන්න එක. ඒක පිළිබඳව ඉතා ගැඹුරු දාර්ශනික සාකච්ඡාවක් ඕන නම් අපිට කරන්න පුළුවන්. ඒතර භවයෙන් වැහිලා තියෙන නිසා මේ මිනිසුන්ට මේ සත්වයාට මේක පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ නිරසතුන් නිරේ ඇතිවෙන දෝංකාරය පිළිබඳ නිරසතුන්ට ඔය කොසල් රජුරෝ දකින්න සිහිනවල එහෙම විස්තර වෙද්දී තියෙනවා. නිරසතුන්ට හිතෙනවලු අනේ මම මිනිස්සෙක් වෙනවා නම්, ඒ කියන්නේ මනුස්ස ලෝකෙ ඉඳලානේ නිරේට යන්නේ. මම මිනිස්සෙක් වෙනවා නම් මම සිල් රකින්නම්. අනේ මම දන් දෙනවා කොහොම හරි. මම බණ අහනවා, මම ධර්මයක් පුහුණු කරනවා, මම කොහොම හරි පැවිදි වෙනවා වගේ මේ නිරේ ඉන්න නිරසතුන්ට ඒ ප්‍රමාදී භාවය ගැන පුදුම කලකිරීමක් තියෙන කියනවා. නමුත් අපට පින්වත්නි මේ ධර්මයේ මේ වෙලාවෙත් අපේ කනට වැටෙනවා. තම තමන්ගේ ස්වකීය ඥානයේ හැටියට ගලපගෙන මේ ධර්මයේ පිහිටක්, ධර්මයේ පිළිසරණක් හදා ගන්නවා විනා වෙන විකල්පයක් අපට ඇත්තේ නැහැ. අද මේ කතා කරන දේශනාව ටිකක් ගැඹුරට යන දේශනාවක්. නමුත් මම ඊටාම සරලව ඔබට තේරෙන විදියට මේක කියන්න කල්පනා කරනවා. මේ දේශනාව තියෙන්නේ සංයුක්ත නිකායේ. සංයුක්ත නිකායේ තියෙනවා සලායතන වර්ගය කියලා කොටසක්. ඒ කොටසේ තියෙනවා මොග්ගල්ලාන සංයුක්තය කියලා තව අතිරේක කොටසක්. ඒ කියන්නේ මුගලන් හාමුදුරුවෝ සහ බුදුරජාණන් වහන්සේ අතර ඇති වෙච්ච දහම් සාකච්ඡා සහ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මුල් කරගත්ත විග්‍රහයන් තමයි ඒකේ තියෙන්නේ. එතකොට මොග්ගල්ලාන සංයුක්තයේ තියෙනවා අනිමිත්ත සූත්‍රය කියලා සූත්‍රයක්. ඒ දේශනාව මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ උන්වහන්සේගේ දේශනාවක් උන්වහන්සේ විසින්
අරහත්ත්වයට පත් වෙලා අනිකුත් ශ්‍රාවකයන් කියපු පණිවිඩයක් තමයි මේකේ තියෙන්නේ. උන්වහන්සේ මතක් කරනවා ආයුෂ්මතුනි මේ අනිමිත්ත චිත්ත සමාධිය කියලා එකක් තියෙනවා. මොකක්ද මේ අනිමිත්ත චිත්ත සමාධිය? දැන් සමාධිය කියනකොට අපේ ඔළුවට එකපාර එන්නේ මොකද්ද? සමාධිය කියනකොට එහෙනම් ඉතින් බද්ධ පරියන්කෙන් වාඩි වෙලා භාවනා කරන විදියට වාඩි වෙලා කරන එකක් කියලානේ අපිට හිතෙන්නේ. නමුත් බුදුදහම සමාධිය අර්ථ දක්වන්නේ එහෙම නෙමෙයි. මේ වාඩි වෙලා භාවනාවෙන් වාඩි වෙච්ච කෙනෙක් කරන ක්‍රියාවලියක් විදියට නෙමෙයි. උන්වහන්සේ සමාධිය අර්ථ දක්වන්නේ යම් කුසල් සිතක ඒකාග්‍රතාවයක් තියෙනවා නම් ආයක තමයි සමාධිය. දැන් බලන්න තුන අපිට කොච්චර පැටලුණාද නේ? අපි හිතුවා සමාධිය කියනකොට මේ භාවනා කරන්න S2 පියාගෙන කරන්න ඕන එකක් කියලා. උන්වහන්සේ දේශනා කරන්නේ යම් කුසල් සිතක ඒකාග්‍රතාවයක් තියෙනවා නම් ඒ ඒකාග්‍රතාවය තමයි සමාධිය. එතකොට ඒක පුහුණු කරන්න පුළුවන් හැම වෙලාවකම. දැන් ආර්ය ශ්‍රාංගික මාර්ගය හැම වෙලාවකම පුහුණු කරගන්න පුළුවන්. ඒ කියන්නේ හැම කුසල් සිතකම ආර්ය ශ්‍රාංගික මාර්ගය වැඩෙනවා. හැම කුසල් සිතකම වැඩෙන ਸਰුව සංග්‍රාහිත ආර්ය ශ්‍රාංගික මාර්ගයක් තියෙනවා. දැන් අපි හොයනවා දැන් සම්මා සද්දිට්ඨිය හදා ගන්නවා. ඊට පස්සේ සම්මා සමාධිය හදනවා කී අපි හදා ගන්නවනේ ඔළුවේ. එහෙම එකක් නෑ පින්වත්නි. තමන්ගේ දැක්ම පිරිසුදු වෙනකොට ඒ දැක්මට අනුව නේද කල්පනා හැදෙන්නේ. දැක්ම පිරිසුදුයි නම් ඒ දැක්මට අනුව කල්පනා හැදෙනවද නැද්ද? කල්පනා හැදෙනවා. ආයක තමයි සම්මා දිට්ඨිය නම් නිකම්ම සම්මා සංකල්පයට යනවා දෘෂ්ටිය පිරිසුදු වෙනකොට. ඒ දැක්මට අනුව කල්පනා හැදෙනවා. ඒ කල්පනා ඒ විදිහට හැදෙනකොට යාගේ වචනේ ඊට අනුව නෙමෙයිද පිට වෙන්නේ? ආයක තමයි සම්මා වාචා කිව්වේ. එතකොට ඒට අනුව නෙමෙයිද යාගේ චර්යාව සහ යාගේ ජීවන චර්යාව ගොඩ නැගින්නේ? එතකොට සම්මා කම්මන්තයත් සම්පූර්ණ නැද්ද? ඊට පස්සේ යා තමන්ව පරිස්සම් කරගන්නවා සම්මා ආජීවය. ඊට පස්සේ තමන්ව පරිස්සම් කරගන්න ශ්‍රාවකෙක් ඒක බරපතල විදියට කරගන්නවා. කොහොමද? තමන්ගේ හිතේ අකුසලයක් වැඩෙන්න දෙන්නේ නැහැ. එතකොට තමන්ගේ හිතේ කුසලයකට විවෘත කරනවා. ඒ වගේ මේ විවෘත කරපු කුසලයේ තව තව හාරවුස්සවුස ඒක මතු කර ගන්නවා. නූපන් කුසලිය උපද්දව ගන්නවා. නූපන් අකුසලය සම්පූර්ණයෙන්ම නූපද වීම පිණිස වැඩපිළිවෙලක් හදනවා. ඒක තමයි සම්මා වායාම කියන්නේ. එතකොට අපි හිතාගෙන ඉන්නවා මේ දැන් මං සම්මා දිට්ඨිය කවද්ද වඩන්නේ? එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ මේක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන විමුක්තියට මාර්ගය. අපි මේ සම්මා දිට්ඨිය වඩනවා සම්මා සංකල්පය වඩනවා කිය අපි මේ දින ගැන ඉන්නවා. එහෙම දින ගනින්න ඕනේ නැහැ. දෘෂ්ටිය පිරිසුදු වෙනකොට ඒට අනුව කල්පනා ඔක්කොම හැදිලා ඉවරයි. අනිත් පැත්තටත් ඔහොම තමයි. මිච්ඡා අට්ටංගික මාර්ගයක් තියෙනවනේ. මිච්ඡා දිට්ඨිය නම් තියෙන්නේ දෘෂ්ටිය පිරිසුදු නැත්තම්. එයාගේ මිත්‍යා දෘෂ්ටිය තුල එයා බැහැගත් ශ්‍රාවකෙක් නම් ඒ මිත්‍යා දෘෂ්ටිය තුල බැහැගත් ශ්‍රාවකයාගේ ජීවිතය තුල මිත්‍යා දෘෂ්ටියට බැහැගත් කෙනාගේ ජීවිතය තුළ ඊට අනුව නෙමෙයිද පින්වත්නි කල්පනා හැදෙන්නේ? ඊට පස්සේ මිච්ඡා සංකප්ප. කොහොමද මිච්ඡා සංකප්ප? කාම සංකල්පනා, හිංසා සංකල්පනා. ඊට පස්සේ ව්‍යාපාද සංකල්පනා එක තමයි යාගේ ජීවිත ඉස්සරහටම ගලාගෙන යන්නේ. එතකොට ඒක අමුතුවෙන් කරන්න ඕන එකක්ද? නෑ. දැන් සම්මා දිට්ඨිය නැති වුණාම මිත්‍යා දෘෂ්ටිය නම් තියෙන්නේ. මිත්‍යා දෘෂ්ටියට අනුව යාගේ කල්පනා හැදෙනවා. එයා කාමීට වඩා දෙයක් එයාට පේන්නේ ඇයි? එයා සම්මාදිට්ඨිය නෑනේ. එයා හිතාගෙන ඉන්නේ මේ ඇහැ පිනවනවා තරම් ලොකු දෙයක් තවත් නෑ කියලා. කන පිනවනවා කියලා ඊට වඩා දෙයක් තවත් නෑ කියලා එයා හිතාගෙන ඉන්නේ. හේතුව තමයි එයාට සම්මාදිට්ඨිය නෑනේ. දැන් බලන්න මිත්‍යා දෘෂ්ටියට අනුව තමයි කල්පනා හැදෙන්නේ. ඊට පස්සේ ඒ කල්පනා හදද්දී ඒ විදියට කල්පනා කරන කෙනා ඊට අනුව පින්වත්නි බොරු කියන්න පුළුවන් කේලම්. එයා කුසලයේ අකුසලයේ දන්නේ නෑනේ. බොරු කියනවා, කේලම් කියනවා, හිස් වචන කතා කරනවා, පරුස වචන කරනවා. ඊට පස්සේ ඔන්න මිච්ඡා වාචා. බලන්න සම්මා දිට්ඨියෙන් මේකට බැහැගත්තොත් ඉතුරු අංග සියල්ලම සම්පූර්ණ වෙන්න පටන් ගන්නවා. එහෙනම් බරපතල අවස්ථාව තමයි සම්මා දිට්ඨිය. දෘෂ්ටිය පිරිසුදු කර ගන්නකොට ඒ දෘෂ්ටියට අනුව අනිකුත් කාරණා වැඩෙන්න පටන් ගන්නවා පින්වත්නි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මේ වැඩපිළිවෙල තුළ අපි මේ වචනාර්ථ පවා ඊටාම පරිස්සමින් ලියා ගන්න ඕන. දැන් මොකද්ද මොග්ගල්ලාන හාමුදුරුවාට තමන්ගේ ළඟ ඉන්න හාමුදුරුවරුන්ට කියන්නේ? ආයුෂ්මතුනි සම්මා යම් කෙනෙක්ගේ ජීවිතයේ අනිමිත්ත චිත්ත සමාධිය කියලා එකක් යථා කරනවා.
මොකක්ද මේ අනිමිත්ත චිත්ත සමාධිය? එතකොට මට මෙහෙම හිතුණා කියනවා. උන්වහන්සේට එහෙම හිතිලා තියෙනවා. ඒ කියන්නේ ඒ වෙනකොට උන්වහන්සේ අරහත්ත්වයටපත් වෙලා නැහැ. ඒ කාලේ මට මෙහෙම හිතුණා කියනවා. කොහොමද? සියලු නිමිති වශයෙන් මෙනෙහි නොකර සිටීම තමයි අනිමිත්ත චිත්ත සමාධියට පැමිණ වාසය කරනවා කියලා කියන්නේ. ඒතර මම මේ කියනවා හොඳට කල්පනා කළොත් තමයි තේරෙන්නේ. අනිමිත්ත චිත්ත සමාධිය අනිමිත්ත චිත්ත සමාධිය කියලා එකක් තියෙනවා. ආයුෂ්මතුනි මොකද්ද මේ අනිමිත්ත චිත්ත සමාධිය කියලා ඇහුවා. ඊට පස්සේ උන්වහන්සේ කියනවා මට ඒ කාලේ මෙහෙම හිතුණා කියනවා. කොහොමද හිතුනේ? සියලු නිමිති මෙනෙහි නොකිරීමෙන් තමන්ගේ ජීවිතය තුළ අනිමිත්ත චිත්ත සමාධියට පැමිණ වාසය කරනවා නම් ඒක තමයි අනිමිත්ත චිත්ත සමාධිය. දැන් ඔක අපිට තේරෙනවද? තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ පින්වත්නි මේ සියලු නිමිති මෙනෙහි නොකර සිටීමෙන්. දැන් නිමිති වශයෙන් සාමාන්‍ය මිනිහෙක් ගන්න දේවල් තියෙනවා. ඒතො නිමිති වශයෙන් ගන්න කෙනා නිමිති වශයෙන් මෙන්න මෙහිමයි ගන්න. නිට්ටය වශයෙන් ගන්නවා, සුඛ වශයෙන් ගන්නවා, ආත්ම වශයෙන් ගන්නවා. ওই විදිහට තමයි ලෝකේ නිමිති ගන්න අපි. එක්ක නිට්ටයයි කියලා ගන්නවා, එක්ක සැපයි කියලා ගන්නවා, එක්ක ආත්මයි කියලා ගන්නවා. එතකොට නිට්ටය සුඛ ආත්ම වශයෙන් නිමිති ගන්න ශ්‍රාවකයා තුල එහෙම ගැනීමකින් තොරව ඉන්නවා. මේ ලෝකේ නිට්ටය වශයෙන් අල්ලන්නේ නැහැ. සැප වශයෙන් අල්ලන්නෙත් නැහැ. ආත්ම වශයෙන් අල්ලන්නෙත් නැහැ. ආත්ම කියන්නේ මම කියලා එකක් ගන්න ඔළුවේ. මගේ කියලා ගන්නව නේද ඔළුවට එකක්. මගේ දරුවා, මගේ නෝනා, මගේ මහත්තයා, මගේ ගේ, මගේ කාර් එක කී ගන්නේ. එතකොට මගේ කියලා ගන්න ගතියක් ඔළුවේ හැප්පෙන්නේ නැහැ. එතකොට එන්නේ එහෙම ගන්න නැතුව ඉන්නකොට අන්න එහෙම ගන්න නැතුව ඉන්නවනම් මේ ලෝකයේ තියෙන දේවල් එහෙම ගත්තට කමක් නැහැනේ හාමුදුරුවනේ. මගේ කාර් එක නම් මං එහෙම ගත්තාම මොකද වගේ හිතෙන්න පුළුවන් නේද? පින්වත්නි ලෝකේ Tamanගේ වසඟේ පවත්වන්න පුළුවන් දෙයක් නැහැ. අඩුම Tamanගේ වසඟේ පවත්වන්න මේ ශරීරේවත් බෑනේ. ඒ කියන්නේ මේ ඇඟ පින්වත්නි ලොකු ඒවා ඕනේ නැහැ. කිවිසුමක් යන්නේ ඔබට නතර කරගන්න පුළුවන්ද? මහා ලොකු ගැඹුරු කතාන්දර ඕනේ නැහැ. එතකොට එහෙමනම් ඔබට තේරෙනව නේද මේ මට ඕන විදියට මේ ඇඟ පවත්වන්න බෑ කියලා. එතකොට මේ ලෝකේ සාමාන්‍ය අශෘතවත් පෘථග්ජනයා, ඒ කියන්නේ ධර්මයක් දන්නේ නැති අශෘතවත් භාවයක් තියෙන ආර්ය ධර්මයේ දක්ෂ නැති කෙනා එයා හැම වෙලාවකම මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන්නේ පින්වත්නි මේ ලෝකයේ තියෙන ආවේනික ධර්මතාවය. ඒක ලෝකයේ ඇත්තම හැඩතලය. මොකද්ද? ලෝකයේ ඇත්තම හැඩතලය අනිත්‍ය වීම. එතකොට මේ අනිත්‍ය වීම ප්‍රත්‍ය කරගෙන තමයි පින්වත්නි අනිත්‍ය නිසා තමයි දුක ඇති වෙන්නේ. අනිත්‍ය කියන ස්වභාවය නිසා තමයි පින්වත්නි දුක ඇති වෙන්නේ. ඒ කියන්නේ මේක හරි ගැඹුරින් තේරුම් ගන්න ඕන. අනිත්‍ය නිසා දුක නෙමෙයි, අනිත්‍ය නම් ඒක දුකයි. අන්න එහෙම තමයි ගන්න ඕන. ලෝකේ යමක් අනිත්‍ය නම් ඒක දුකයි. දුකයි නම් ආත්ම වශයෙන් පවත්වන්න පුළුවන් තත්වයක් නෑ. ඒ කියන්නේ මගේ වසඟේ පවත්වන්න පුළුවන් කියලා ගන්න දෙයක් මේකේ ඇත්තේ නෑ කියලා යා මනසින් දකිනවා. එතකොට ඔන්න ඔහොම නිට්ටය සුඛ ආත්ම වශයෙන් ගන්නේ නැතුව ඇත්තම කතාව. ඒකට කියන්නේ යථාභූත ඥාන දර්ශනය කියලා. මොකක්ද යථාභූත ඥාන දර්ශනය කියන්නේ? ඇත්තම විදියට දකිනවා. මේ ලෝකේ ඇත්ත එකක් තියෙනවනේ. මේ ඇත්ත එක මේ අපිට පේන එක නෙමෙයි. මේක සම්පූර්ණයෙන්ම මායාවක්. එතකොට මේක මායාවක් නම් ඇත්ත මේක තමයි මේ ලෝකේ විපරිණාමයටපත් වීම, අනිත්‍ය වෙලා යාම, කැඩෙන බිඳෙන සුළු ස්වභාවය. ඒ ස්වභාවය නිසා පින්වත්නි දුකයි. එහෙම වෙනකොට දුකයි. දැන් දුක නිසා ආත්ම වශයෙන් ගන්න, ප්‍රමිති වශයෙන් ගන්න මොකුත් නැහැ කියලා එයා දැනගන්නකොට අන්න ඒ තුල වාසය කරනකොට ඒකට කියනවා අනිමිත්ත චිත්ත සමාධිය. දැන් දන්නවනේද අනිමිත්ත චිත්ත සමාධිය කියන්නේ මොකක්ද කියලා? දැන් කවුරු හරි කෙනෙක් අනිමිත්ත චිත්ත සමාධිය, මේක ගැඹුරු වචනයක් බුදුදහමේ තියෙන අනිමිත්ත චිත්ත සමාධිය. ඇයි මෙහෙම එකක් ඕන වෙන්නේ? ඊට පස්සේ උන්වහන්සේ කියනවා තස්මා මය්‍යං ආවුසෝ ඉද විහෙරේන විහෙරතෝ අනිමිත්තානුසාරී විඥානං හෝති. ආයුස්මතුනි යන්න එහෙම අනිමිත්ත චිත්ත සමාධියෙන් මම වාසය කරනකොට විදර්ශනාවට ඇලෙන සිතක් උපන්නා කියනවා. අන්න විදර්ශනාවට ඇලෙන සිතක් නැති කෙනෙක් මිදුණා කියන தത്വෙටපත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ විමුක්තියටපත් වෙන්නේ නැහැ. ඒතර විමුක්තියටපත් වෙන විමුක්තියටපත් වෙන ශ්‍රාවකයෙක් හදාගන්න ඕන සිත මොකද්ද? විදර්ශනා සිත.
විදර්ශනා සිත කියන රැහැණින් තමයි පින්වත්නි අපි හිතමු මේක කරත්තයක් කියලා. දැන් බුදුරජාණන් ඕකට හරි ලස්සන දේශනාවක් තියෙනවා මේ ජානුස්සෝණීය සූත්‍රය කියලා. ජානුස්සෝණීය සූත්‍රයේදී ජානුස්සෝණීය හරි ලස්සන කඩවසන් තරුණයෙක්, එයා ටිකක් ඇඳුම් ගැනීම හිතපු මිනිස්සෙක්. එයා යනකොට ඉතින් කරත්ති ලස්සනට හදා ගන්නවා කියනවා. කරත්ති සරස ගන්නවා, ඇඳුම් සරස ගන්නවා. එයාගේ ක්‍රමයක් තිබිලා තියෙනවා. දැන් බලන්න අදට වඩා ටිකක් මිනිස්සු, සමහර මිනිස්සු හරියට Tamanගේ ඇඳුම ගැන හිම හිතලා තියෙනවා. එයා කරත්ති හදාගත්තොත් ඒ පාටින්ම කියනවා ඇඳුම් අඳින්නේ. ඒ පාටින්ම කියනවා හිස් ඇසුම් දාගන්න. ඒ පාටින්ම පාවහන් දාගන්න. ඒ පාටින්ම මේ දැන් ඒගොල්ලෝ ධනවත් අය නිසා පාට අස්වැයෝ ඉඳලා තියෙනවා. දැන් මෙයා එක දවසක් සුදු පාට අස්වැයෝ දෙන්නෙක් බැඳගෙන සුදු පාටෙන් කරත්ත සරසගෙන සුදු පාටින් වරපටි ඉඳලා සුදු පාටයි. ඔක්කොම සුදු පාටින් සරසගෙන සුදු පාටින් චාමර හදාගෙන සුදු පාටින් සම්පූර්ණයෙන්ම අස්ව කරත්තේ සරසලා සුදු පාටින් ඇඳගෙන සුදු පාටින් ජටා බැඳගෙන සුදු පාටින් පාවාන දාගෙන සුදු පාටින් වස්ත්‍ර යුගලක් ඇඳගෙන මෙයා ගමනක් යනවා. ඉතින් මේක දැකලා තමයි ආනන්ද හාමුදුරුවෝ කියන්නේ ස්වාමීනි මේ ධර්මයට මේ මිනිස්සු පුදුම වුණා අර ජානුස්සෝණියගේ මේ යානේ දැකලා මේ ස්වාමීනි ඒ යානේ දැකලා හරි මිනිස්සු තුල හරිම පුදුමයක්ටපත් වුණා. මේ බුද්ධ ශාසනයටත් එහෙම යානයක් උපමා කරලා බණක් කියන්න කිව්වහම බුදුරජාණන් වහන්සේ මේ කතාව කියනවා. මොකද්ද කියන්නේ? ආනන්ද මේකත් මේ බ්‍රහ්මයානයක් වගේම තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ ආර්ය අෂ්ටාංග බලන්න බුදු කෙනෙක්ගේ විශ්මිත අවබෝධය අනිත් පැත්තට ඒකම උදාහරණය කරලා නිවන් මඟ ගැන බණ කියනවා. කුඹුර ගැන ඇහුවම කුඹුර ගැන කියලා බණ කියනවා. එතකොට එයා දන්න විෂය අල්ලගෙනම බණ කියලා තියෙනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේකත් හරියට ධර්මයානයක්ම තමයි. ඔය බ්‍රහ්මයානේ වගේ එකක් තමයි මේකත්. මේ ධර්මයානේ සද්ධාව කියන සද්ධාව සහ ප්‍රඥාව කියන ගවයෝ දෙන්න තමයි මේක අදින්නේ කියනවා. ඒ කියන්නේ සද්ධාව සහ ප්‍රඥාව තමයි පින්වත්නි ආර්ය මාර්ගයේ පදනම. ඒතර සද්ධාව සහ ප්‍රඥාව කියන ගවයෝ දෙන්න මේක අදිනකොට සිහිය නැමැති රියදුරා විසින් තමයි මේක දක්කන්නේ කියනවා. විදර්ශනා අන්නේ වචනේ කියන්නේ තමයි මම ওই කතාව කිව්වේ. විදර්ශනා සිත කියන රැහැණින් තමයි මේ යානේ බැඳලා තියෙන්නේ කියනවා. ඒතර විදර්ශනා සිත කියන රැහැණ ලිහුනොත් මේ යානෙම කඩාකප්පල් වෙනවා. මේ යානේ නිවන අභිමුඛ වෙනවා කියනවා. ලෝකයෙන් එතරට යනවා කියනවා. එහෙමනම් විදර්ශනා සිත කියන රැහැණින් තමයි සම්පූර්ණයෙන්ම මේ ආර්ය මාර්ගයට යන වැඩපිළිවෙල බැඳිලා තියෙන්නේ. දැන් බලන්න මෙතනදී මතක් කරනවා මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ආයුෂ්මතුනි අනිමිත්ත චිත්ත සමාධිය ඇති කරගත්තට පස්සේ තස්මා මය්‍යං ආවසෝ ඉද විහෙරේන විහෙරතෝ අනිමිත්තානුසාරි විඥානං හෝති. අන්නේ අනිමිත්ත චිත්ත සමාධියට ඇවිල්ලා මම ඉන්නකොට විදර්ශනාවට ඇලෙන සිත මගේ හිතේ උපන්නා. අන්න විදර්ශනා සිත නැතුව නිවන් දකින්න බෑ. අර අනිමිත්ත ස්වභාවය තව විදියකින් කිව්වොත් මේ ලෝකේ පවතින තණ්හාමාන දිට්ඨි වශයෙන් අපි අල්ලගත්ත මේ ලෝකය නিত্য සුඛ ආත්ම වශයෙන් අපි ග්‍රහණය කරන්නේ. එක්කෝ නිට්ටයයි කියලා අල්ලනවා, එක්කෝ සැපයි කියලා අල්ලනවා, එක්කෝ ආත්මයි කියලා අල්ලනවා. ඇත්තටම නිට්ටය සුඛ ආත්ම කියලා එකක් නෙමෙයි ලෝකේ රිද්මය. ලෝකේ රිද්මය මොකද්ද? ලෝකේ රිද්මය අනිත්‍ය. ලෝකේ සාධාරණ කතාව අනිත්‍ය කතාව. ලෝකේ සාධාරණ එක සැප නෙමෙයි, ලෝකේ සාධාරණ එක දුක. ඒතර කෙනෙක් කියන්න පුළුවන් නෑ සැපයක් තියෙනවනේ. ඔව් සැපයක් තියෙනවා. ඒ සැපිය පිටිපස්සෙන් හෙවණැල්ලක් වගේ දුක ලුහු බඳිනවා. අන්න ඒක තමයි ප්‍රශ්නේ. සැප පිටිපස්සෙන් හෙවණැල්ලක් වගේ දුක ලුහු බඳිනවා. සැපේ ධාරිතාවේ කොපමණද දුකේ ධාරිතාවේ එපමණයි. එයා සැප කාරණා 100කට බැඳිලාද දුක් 100කට මුහුණ දෙන්න වෙනවා. සැප කාරණා 10යි නම් තියෙන්නේ දුක් 10යි. සැප කාරණා නැත්තම් දුකක් නැහැ. එච්චරයි. එතකොට සැප පසුපස්සෙන් හෙවණැල්ලක් වගේ තමයි දුක එන්නේ. මේ සැප මේ ශරීරයේ පින්වත්නි සැපයක් නැහැ කියලා එකක් නැහැ. සැපයක් තියෙනවා. එතකොට මේ රූපේට බුදුරජාණන් වහන්සේලා ගරහ කරේ නැහැ. අර එක දේශනාවක තියෙනවා කාන්තාවන්ට බල පහක් තියෙන්න ඕන කියනවා. කීයක් තියෙන්න ඕනද? බල පහක් තියෙන්න ඕන කියනවා. පළවෙනි එක කියනවා රූප බලං. රූපේ කියන බලේ තියෙන්න ඕන කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ රූපේට ගැරහුවෙත් නැහැ. ඊට පස්සේ භෝග බලං. ආර්ථික ශක්තිය කියන බලේ තියෙන්න ඕන කියනවා. භෞතිකව ගොඩනගාගත්ත සම්පත් තියෙන්න ඕන කියනවා. ඒක කාන්තාවට බලයක් කියනවා. ඊට පස්සේ ඥාති බලං. ඥාති බලේ තියෙන්න ඕන කියනවා කාන්තාවක් නම්. අනිත් එක තමයි පුත්‍ර බලං.
කාන්තාවක් නම් පුත්‍රයෝ කියන බලය තියෙන්න ඕන. ඇය දරුවන් බිහි කරන තැනැත්තියක් වෙන්න ඕන. ඒක බලයක් කියනවා කාන්තාවට. ඔය කොම තියෙද්දී උන්වහන්සේ මේ ධර්මයට කිට්ටු වෙන එකක් ගැන කියනවා කාන්තාවන්ට සීලය කියන බලයක් තියෙන්න ඕන කියනවා. එතකොට අපිට පේනවා රූපයට බුදුරු ගැරහුවෙත් නැහැ. සමහර අය හිතුවා බුදුරජාණන් වහන්සේලා රූපයට ගරහනවා කියලා. කේමා වගේ බිසෝවරු බුදුරජාණන් වහන්සේ දකින්න ගියේ නැහැ. ඒගොල්ලෝ හිතුවා බුදුරජාණන් වහන්සේ මේ රූපයට නිඳා කරන කෙනෙක් කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ රූපයට නිඳා කරන්නේ රූපේ ආස්වාදයක් නැහැ කියලා කියලත් නැහැ පින්වත්. රූපේ ආස්වාදයක් තියෙනවා. මේ රූපේ ආස්වාදය කියලා එකක් තියෙනවා. මේ රූපේ ආස්වාදය මොකද්ද? රූපේ නිසා යම් සැපයක් සොම්නසක් හිතේ ඇති වෙනවා නම් ඒක රූපේ ආස්වාදය. මේ රූපේ නිසා කොණ්ඩේ නිසා ඔබලාට මොකක්වත් මේ සැප ආස්වාදයක් නැද්ද? තියෙනවා. සුඛයක් සොම්නසක් නැද්ද? තියෙනව නේද? ඒක නෙමෙයි ප්‍රශ්නේ. ඒ සුඛය සොම්නස රූපේ වෙනස් වෙනකොට නැති වෙනවද නැද්ද? නැති වෙනවා. කොණ්ඩේ හොඳට කළු පාටට තිබ්බට ඒකේ පොඩි ආස්වාදයක් තියෙනවා. හැබැයි කොණ්ඩේ කළු වෙනකොට ඒ ආස්වාදේ නැති වෙනවද නැද්ද? නැති වෙනවා. අන්න ඒකයි. රූපේ ආදීනවයකුත් තියෙනවා කියලා මතක තියාගන්න ඕන. ආස්වාදයක් තියෙනවා තමයි. ආදීනවයකුත් තියෙනවා. ඒතකොට රූපේ ආදීනවයකුත් තියෙන නිසා තමයි අපි රූපෙන් නිදහස් වෙන්න ඕන. නිදහස් වෙනවා කියන්නේ රූපේ කෙරෙහි ඇති චන්දරාගය දුරු කරන එක. පින්වත්නි, ඔකට ඔබට හොඳට තේරෙන්න මම කතාවක් කියන්නම්. මේක තියෙන්නේ භද්‍රක සූත්‍රයේදී සංයුක්ත නිකායේ. සංයුක්ත නිකායේ භද්‍රක සූත්‍රයේ ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ මල්ල ජනපදයේ උරුවේල කප්ප කියන නියම් ගමක තමයි වැඩ හිටියේ. උරුවේල කප්ප නියම් ගමේ වැඩ ඉන්නකොට භද්‍රක ගාමිනී කියලා මිනිස්සෙක් ආව උන්වහන්සේ හම්බ වෙන්න. එයා සාමාන්‍යයෙන් ළමයි ඉන්න පොඩි ළමයි ඉන්න මිනිස්සෙක්. එයා ගොඩාක් මුහුකුරා ගිය තරුණයෙකුත් නෙමෙයි. ඒ කියන්නේ ජීවිතේ සැඳෑ කාලයටපත් වුණු මිනිස්සෙකුත් නෙමෙයි. භද්‍රක ගාමිනී කියන්නේ මේ පොඩි ළමයෙක් ඉන්න තාත්තා කෙනෙක්. එයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ඉතා ප්‍රියමනාප සුන්දර කතාවක් කියදුනා. මේ බුදුරු ආපු ගමන් කාටවත් බණ කියලා නැහැ. ආවට පස්සේ ආගිය තොරතුරු අහලා කොහොමද මේ දවස්වල ඉන්න ගෙවල් දොරවල් වල ප්‍රශ්න මොනවද? ඉතින් බොහොම සුහද කතාවක යෙදෙනවා. ඒ සුහද කතාවක යෙදෙනකොට අර විඩාව සංසිඳිලා යනවා. මොකද සැතපුම් ගාණක් දුර ඉඳලානේ සමහර අය එන්නේ. ඒතර උන්වහන්සේක කතා කරනකොට අර විඩාව සංසිඳිලා යනවා. එතකොට උන්වහන්සේගෙන් මේ භද්‍රක ගාමිනී අහනවා, ස්වාමීනි මේ දුකේ ඇතිවීමත් බලන්න, මේ තරුණයෙක් අහන ප්‍රශ්න ඒ කාලේ මිනිස්සු හරි ප්‍රඥාවන්තයි. එයා අහන ප්‍රශ්නේ බලන්න, ස්වාමීනි මේ දුකේ හට ගැනීමත් දුකේ නිරුද්ධ වීමත් ගැන මට ටිකක් කියන්නකෝ. මේ දුකේ හට ගැනීම ගැනත් දුකේ නිරුද්ධ වීම ගැනත් ඔබ වහන්සේ මට පොඩ්ඩක් කියනවද කියලා ඇහුවා. එතකොට උන්වහන්සේ මේ භද්‍රක ගාමිනීගේ හිත දැකලා වෙන්න ඇති, ගාමිනී මං ඔයාට අතීත දුක ගැන කියන්න යන්නේ නැහැ කිව්වා. ඇයි? අතීත දුක ගැන මං ඔයාට කිව්වොත් ඔයාගේ හිතේ සැකයක් ඇති වෙන්න පුළුවන්. අතීත කතාවක් නේ ඔය කතාව කියලා. ඒ නිසා භද්‍රක ගාමිනී මං ඔයාට අතීත දුක ගැන කියන්න යන්නේ නෑ. අනාගත දුක ගැන කියන්න යන්නෙත් නෑ භද්‍රක ගාමිනී. මොකද අනාගත දුක ඇවිල්ලා නෑනේ තවම. ආපු නැති දුකක් ගැනත් මං ඔහෙට කියන්න යන්නේ නෑ. දැන් මේ ඇහුවේ දුකත් දුකේ හට ගැනීමත් දුකේ නිරුද්ධයත් මොකද්ද කියලා නේ ඇහුවේ. අහනකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා මම ඔයාට අතීත දුක ගැන කියන්න යන්නේ නෑ. ඔයාට සැක හිතේ කියනවා. පරණ වෙච්ච එකක් ගැන නෙමෙයි කියන්නේ කියලා. ඒ නිසා භද්‍රක ගාමිනී මං ඔයාට අනාගත එකක් කියන්න යන්නේ නෑ. ආපු නැති එකක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ කියන්නේ කියලා. ඒත් ඔයාට හිතේ පොඩි අවුලක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මං ඔයාට දැන් මේ වෙලාවේ දුක ගැන කියන්නම්. මේ වෙලාවේ දුක ගැන මං කියන්නම්. ගාමිනී හොඳට අහගන්න කියනවා. මේ දුක ඇති වුණේ චන්දරාගය නිසා. මොකක් නිසාද? චන්දරාගය නිසා. මේ දුක ඇති වුණේ කැමැත්ත මුල් වෙලා. අන්න ඒකයි ඔය කියන්නේ. කැමැත්ත මම ඒක නිකුවේ කැමැති කාරණා 100ක් තිබ්බොත් දුකේ කාරණා 100ක්ම තියෙනවා කියලා. ඒතර මේ දුක ඇති වුණේ මේ කුමන දුකක් වුණත් පින්වත්නි ඇති වුණේ කැමැත්ත මුල් වෙලා. එතකොට මේ දුක කැමැත්ත මුල් වෙලා නම් ඇති වුණේ දුකේ මුල ආසාව පින්වත්නි. දුකේ මුල ආසාව මේ අත්විඳින හැම දුකක්ම කැමැත්ත මුල් වෙලා ඇති වෙලා තියෙන. ඒක තේරුම් කරන උන්වහන්සේ මේ මොහොතේ භද්‍රක ගාමිනී ඔයාට මල්ල ජනපදයේ මේ උරුවේල කස්සප කියන නියම් ගමේ නන්නා දුනන මිනිහෙක් මැරුණා කියලා කෙනෙක් කිව්වොත් ඔයාට මොකක් හරි හෙලවීමක් හිතේ තියෙනවද?
අනේ නෑ ස්වාමීනි මන් එයා දන්නේ නෑ කිව්වා. මං එයා දන්නේ නෑ මට එයාට කැමැත්තක් නෑ මං මේ මිනිස්සයා කොහොම කෙනෙක්ද කියලා දන්නේ නෑ කිව්වා. හොඳයි ගාමිණී ඔයා දන්න කෙනෙක් මේ නගරයේ මේ උරුවේල කප්ප කියන නියම් ගමේ මැරුණොත් ඒ මැරිලා තිනවා දන්න කෙනෙක්. දන්න කෙනෙක් මැරුණොත් භද්‍රක ගාමිණී ඒ දන්න කෙනා මැරුණා දන්න කෙනාට කරදරයක් වුණා දන්න කෙනා අපහසුතාවයට පත් වුණා කියන එක ඔයාට අහන්න හම්බුනොත් ඒ හම්බ වුණු කාරණේ නිසා ඔයාට දුකක් උපදිනවද නැද්ද කියලා ඇහුවා. ස්වාමීනි මම දන්න කෙනෙක් නම් මගේ ඥාති කෙනෙක් නම් මගේ ඇඳුනුම්කමක් තියෙන කෙනෙක් නම් ඒ දන්න කාරණේ නිසාම මගේ හිතේ දුකක් උපදිනවා කිව්වා. ඊට පස්සේ මේ භද්‍රක ගාමිණී කියන මිනිස්යාම මේක දිග කතාවක් මම මේක ගොඩක් කියන්න යන්නේ නැහැ. උන්වහන්සේට එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ගාමිණී නම් මතක තියාගන්න කියනවා මේ දුක උපන්නේ ඡන්ද රාගේ නිසාමයි. කැමැත්ත මුල් වෙලාමයි මේ දුක උපන්නේ. කැමැත්තක් නැති කෙනෙකුට ප්‍රශ්නයක් වෙනකොට අපිට ප්‍රශ්නයක් නැත්තේ ඒකයි. මේ දුකට හේතුව කැමැත්ත පින්වත්නි. ඒ නිසා කැමැත්ත ටිකක් අඩු කරගෙන ගෘහස්ත ජීවිතේ ගෙවන කෙනෙකුට මේ ධර්මයේ හරි සුන්දරයි. මේ දුකට හේතුව කැමැත්තමයි පින්වත්නි. එතකොට එයාගේ කතාවක් කියනවා. එයා කියනවා මේ චිරවාසී කියලා පුතෙක් ඉන්නවා කියනවා. ඒ චිරවාසී කියන්නේ එයාගේ පොඩි ළමයා. ඒ ළමයා එයාගේ ගෙදර නෙමෙයි හැදිලා තියෙන්නේ. ඒ ළමයා හැදිලා තියෙන්නේ වෙනත් ගේක. අල්ලපු ගේක. ඒතර මෙයා ගෙදර ඉඳලා මොකක් හරි එකට හේතුවක් ඇති. මෙයා ගෙදර ඉඳලා Tamanගේ ගෙදර වැඩකාර මිනිස්සෙක් යවනවලු පුතා හොඳින්ද කියලා බලලා ඉන්න. හැමදාම උදේට යවනවලු. උදේට යවුවට පස්සේ හැමදාම පුතා හොඳින්ද කියලා බලලා ඉන්න යවනකොට අර මිනිස්සයා ටිකක් එන්න වෙලා යනවා නම් එයා කියන කතාව බලන්න. එයා අර පණිවිඩේ හොයාගෙන පුතා හොඳින් ඉන්නවද කියලා බලලා ඉන්න ගියපු මිනිහා පැයක් කමාරක් වෙලා ගියොත් ස්වාමීනි මගේ හිතේ දැවිල්ලක් හට ගන්නවා කිව්වා. මගේ හිත පිච්චෙන්න පටන් ගන්නවා කිව්වා. මට ඒක දරාගෙන ඉන්න බෑ කිව්වා. දැන් 8:00ට බස් එකෙන් Tamanගේ දරුවා බහිනවා නම් එදා 8:00ට බස් එකේ නැත්තම් ඒ තාත්තගේ හිතේ Tamanගේ හිතේ දැවිල්ලක් හට ගන්න නැද්ද? හට ගන්නවා. ඇයි? දරුවා කිරී ඇති වෙච්ච චන්දරාගය නිසා. චන්දරාගයක් නැත්තම් අල්ලපු ගෙදර කෙනාට එහෙම ප්‍රශ්නයක් නැහැ නේ. හේතුව තමයි එහෙමනම් අපිට තේරෙනවා ලොකු කතාන්දර මොකුත් ඕනේ නැහැ. මේ දුක බැඳිලා තියෙන්නේ චන්දරාගයත් එක්ක කැමැත්තත් එක්ක බැඳිලා තියෙන්නේ. එතකොට උන්වහන්සේ විමසනවා හොඳයි ගාමිණී ඔයාගේ දරුවා මලොත් දැන් අද ඔය වගේ කතාවක් කිව්වොත් අනේ හාඳුරනේ කට කැඩිච්ච කතා කියන්න එපා කියන්නේ නැද්ද? කියනවා. ඇයි මිනිස්සු මරණය ගැන කතා කරන්න කැමති නෑ. හැබැයි බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි ජීවිතේ ආරක්ෂිත භාවනාවක් විදියට මරණ සතිය පුහුණු කරන්න ඕන කියනවා. බුද්ධානුස්සතියයි මෛත්‍රියයි අසුභයයි මරණ සතියයි ජීවිතේ ආරක්ෂිත භාවනාවක් විදියට කරන්න ඕන කියන හේතුව තමයි එතකොට එයාගේ ජීවිතේ මේ විපරිණාමය ගැන අනිත්‍ය ගැන වෙනස් වීම ගැන අදහසක් එනවා. අද මිනිසුන්ට අදහසක් නැහැ. ඒකයි කෙනෙක් මැරෙනකොට පපුවට අත් දෙකෙන් ගහ ගහ හඬාගන්නේ. එතකොට මේ ගැන අපේක්ෂාවෙන් හිටියනම් ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ චන්දරාගයේ නිසා දුක හට ගන්නවා කියන එක පිළිබඳ අවබෝධයෙන් හිටියට පස්සේ එතකොට මේකම තමයි පින්වත්නි ඔය ගොඩාක් දෙනෙක් අහිමි වෙච්ච අයගේ ජීවිතවල මතුවුනේ. එතකොට මේ ජරා මරණ දුක හැමෝටම අතවනනවා කියලා දැනගත්තාම එයාට මේ Tamanගේ තියෙන චන්දරාගය දුරු කරගන්න පුළුවන්. දැන් ඔබ හොඳටම දන්නවා කිසා ගෞතමිය මේ මැරිච්ච දරුවත් අරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා බලන්න ස්වාමීනි මේ දරුවා කිරි බොන්නේ නැහැ. මං කිරි දෙනවා කිරි බොන්නේ නැහැ නේ කියලා කියනවා. දැන් ඒතකොට එයා දරුණු මානසික ප්‍රශ්නකින් ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට එයා එහෙම ආවහම බුදුරජාණන් වහන්සේ කියනවා ඔබ වහන්සේට පුළුවන් ද මේ දරුවා හොඳ කරන්න? පුළුවන් කියනවා. ඒතකොට පුළුවන් කිව්වහම එයාට බලාපොරොත්තුවක් කියනවා එහෙනම් මේ මුනිවරයා මගේ දරුවා හොඳ කරන්නම් කියනවනේ. ඒ වෙනුවෙන් මම මොනවද කරන්න ඕන කියලා අහනවා. ඔයා ගිහින් නොමලගේකින් අබ ගේන්න කියලා අර ජනප්‍රිය කතාවක් තියෙන්නේ. ඒතකොට එයා අබ හොයාගෙන ගෙවල් ගාන යනවා. ඒතකොට මේ හැම ගෙවල් වලම අබ තිබුණ හැබැයි නොමලගයක් හම්බුන්නේ නැහැ. ඊට පස්සේ නොමලගයක් හම්බුන්නේ නැති වුණාම එයා තේරුම් ගත්තා මරණය හැමෝටම අතවනලා. ඒතකොට මේ මරණයට හැමෝටම අතවනලා කියපු නිසා එයා Tamanගේ තිබ්බ රොඩු ටික අයින් කරගන්න ලෑස්ති වුණා. ඊට පස්සේ තමයි උන්වහන්සේ ළඟට ඇවිල්ලා කියන ඔබ වහන්සේ කියන එක මට තේරෙනවා කියලා. එතකොට මේ ජීවිතේ ජරා මරණ වලින් පිරිච්ච එකක් අනිත්‍ය වෙලා යන එකක් දුකෙන් පිරිච්ච එකක් අනාත්ම වෙලා යන එකක් කියන එක දැනගන්න එක තුල තමයි අනිමිත්ත චිත්ත සමාධිය තුල වාසය කරනවා කියලා කියන්නේ. අද මිනිසුන්ට එහෙම අදහසක් නැහැ.
දැන් බලන්න අර චිරවාසී කියන පුතා මලොත් එහෙම භද්‍රක ඔයාට මොනවා වෙයිද කියලා අහනවා. ඒතකොට කියනවා ස්වාමීනි මට ජීවිතේ වුණත් නැති වෙයි කියලා මට හිතෙනවා කියනවා. මං ඉච්චරට දරුවාට ලෙන්ගතුයි කියනවා. එතකොට ආයෙත් උන්වහන්සේර කතාව කියනවා. එහෙනම් ගාමිනී චන්දරාගේ නිසාම නේද දුක හටගන්නේ. කැමැත්ත මුල් වෙලා නේද දුක හටගන්නේ. කැමැත්තම නේද භද්‍රක ගාමිනී දුකට හේතුව. ඊට පස්සේ උන්වහන්සේ මතක් කරනවා හරි ලස්සන දෙයක්. මේ හරි ලස්සනයි මේ සිද්ධිය. දැන් ඔබට දැන් මේ ගාමිනීට කියන්නේ ගාමිනී ඔබට ඔය චිරවාසීගේ අම්මා, ඒ කියන්නේ එයාගේ බිරිඳ. එයාගේ බිරිඳ දැක්කේ නැත්තම්, එයාගේ බිරිඳ ගැන දන්නේ නැත්තම් රාගයක් ප්‍රේමයක් උපදීද කියලා අහනවා. අපෝ නෑ කියනවා. දැක්කේ නැත්තම් දැකපු නැති දේවල් වලට අපේ හිතේ රාගයක් තියනවද? අහපු නැති දේවල් වලට රාගයක් තියනවද? නෑ. පින්වත්නි, එහෙමනම් මේ ආයතන හයෙන්ම තමයි මේ ප්‍රශ්නේ හදාගන්නේ. සලායතන වලින්මයි පින්වත්නි මේ බරපතල ප්‍රශ්නේ උඩුදුවන්නේ. එහෙමනම් අපි තේරුම් ගන්න ඕන එක දෙයක් තමයි අනිමිත්ත චිත්ත සමාධිය කියන ස්වභාවය තුල. අනිමිත්ත චිත්ත සමාධිය කියන්නේ නিত্য සුඛ ආත්ම වශයෙන් ගන්නේ නැතුව වාසය කරනවා. ඒ වාසය කිරීම තුලම තමයි පින්වත්නි සම්පූර්ණයෙන්ම එයාගේ ජීවිතේ විදර්ශනා සිත උපදින්නේ. විදර්ශනා සිත උපදින්නේ ඇත්තම විදියට දකින්නකොට. ඒකට කියන්නේ යථාභූත ඥාන දර්ශනය. ඒතර ඇත්තම කතාව ඇත්තම විදියට දකින්නකොට පින්වත්නි යාගේ හිතේ මොකක්ද ඇති වෙන්නේ? එයාගේ හිතේ පින්වත්නි අභ්‍යන්තරය තුල කලකිරීමක් ඇති වෙනවා. කලකිරීමක් කියලා කියන්නේ ඒක බුද්ධ දේශනාවේ තියෙන්නේ මෙහෙමනේ සබ්බේ සංඛාරා අනිච්චාති. මිනිස්සු හිතන්නේ මේ සබ්බේ සංඛාරා අනිච්චාති කියන්නේ මරණ දැන්වීම වල ගහන මේ වචනයක් කියලා. ඒක මේ මරණ දැන්වීම වල ගහන්න ඕන එකක් නෙමෙයි. සබ්බේ සංඛාරා අනිච්චාති. සියලු සංඛාර අනිත්‍යයි. සංස්කාර කිව්වේ හේතු ප්‍රත්‍යයන්ගෙන් මොන හරි හැදුනා නම් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්ත සියලු දේවල් අනිත්‍යයි. සංකතයක් තුල පිහිටන යමක් තියෙනවා නම් ඒ සියලු සංකතයන් අනිත්‍යයි. සංකත කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්ත දේවල්. අසංකත කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හට නොගත්ත දේවල්. අසංකත කියන ස්වභාවයට තමයි නිවන අයිති වෙන්නේ. නිවන තුල ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්ත හැම දෙයක් තුලම පින්වත්නි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන තියෙනවා. නිවන තුල අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවයක් නෑ. ඒ නිසා තමයි නිවනට කියන්නේ අසංකතයි කියලා. එතකොට හැම සංකත දෙයක් තුලම ඒ තව විදිහකින් කිව්වොත් හැම සංස්කාරයක් තුලම අනිත්‍ය ස්වභාවයේ ධර්මතාවයක්. සබ්බේ සංඛාර අනිච්චාති. මේක ධර්මතාවයක් විදියට දකින්න පින්වත්නි ප්‍රඥාව තියෙන්න ඕනේ. ප්‍රඥාව නැති කෙනෙකුට මේක දකින්න බෑ. යදා පඤ්ඤාය පස්සති. ප්‍රඥාවන්ත කෙනෙකුටම තමයි මේ දැක්ම ඇති වෙන්නේ. නිකන් ඉන්න කෙනෙකුට මේක ඇති වෙන්නේ නැහැ. එතකොට දැන් සාමාන්‍ය කෙනෙකුට මේ කාරණේ පින්වත්නි ඇති වෙන්නේ නැත්තේ දැන් අපිට සාමාන්‍ය කෙනෙක්ගේ ප්‍රඥාව නැති නිසා එයාටත් තේරෙනවා මේක නිට්ටිය නෑ කියලා. හැබැයි ඒක හරියට සාමාන්‍ය කෙනෙක් මේ අපි අනිත්‍ය කියන தત્ත්වය දකින්නේ ලෝකයේ තුල තියෙන මේ නිට්ටිය සංඥාව ඇතුලේ ඉඳගෙනමයි අනිත්‍ය කියලා කියන්නේ. එතන අපි ඒක ඇතුලෙම ඉඳලා ඒක ගැන අපිට කියවීමක් තියෙනවා. ඒ කියන්නේ පින්නත් ලෝකයේ නිට්ටය සංඥාවක් කියලා එකක් අපි ඇතුලේ ඉඳගෙන අපි ලෝකයේ අනිත්‍ය දකින්න හදනවා. එහෙම එකක් තමයි අපිට වෙලා තියෙන්නේ. මේක ඇත්තටම නිදහසේ දැන් ටීවී එක දිහා බලාගෙන මිනිහෙක් ඉන්නවා නම් සමහර අය ඉන්නෝනේ ටීවී එක දිහා බලන අඬන අය. එතකොට ඒ අඬනකොට එයාට හිතෙන්නේ මේක ඇත්තම කතාවක්. එයා ඒ වෙන ලෝකෙක එයා ඒ වෙලාවෙ ඉන්නේ. එතකොට ඒක ඒ වගේ පින්වත්නි අපි අනිත්‍ය දකින්නේ මේ ලෝකය නිට්ටය සංඥාව වශයෙන් නිට්ටය සංඥාව ඇතුලේ ඉඳගෙන ලෝකේ අනිත්‍ය දකින්න හදනවා. එතකොට ඒ විදියට දකින්න එක නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ ක්‍රමය. එතකොට ටීවී එක දිහා බලාගෙන හූල්ලන ටීවී එක දිහා බලාන අඬන මිනිහෙකුට පිටින් ඉන්න මිනිහෙකුට තේරෙනවා ඇත්තටම මේ මිනිස්සයා අඬන්නේ මේ ටීවී එක දිහා බලාගෙන කියලා තේරෙනවා. එතකොට අර ටීවී එක බලන කෙනාට ওই කතාව ලොකුවට තේරෙන්නේ නැහැ. එයාගේ ඔළුවේ වෙනම මානසික වශයෙන් ඇතිවෙච්ච වෙනම ක්‍රියාවලියක් අස්සේ ඉඳගෙන තමයි එයා අඬන්නේ. ඊට අනුව තමයි එයාගේ රූප ධර්මයන්ගේ වෙනස් වීමක් වෙලා තියෙන්නේ. එහෙමනම් අපට තේරෙනවා ලෝකේ සදාතනික සත්‍ය, ලෝකේ පරම සත්‍ය තමයි ලෝකේ අනිත්‍ය වෙලා යන එක. ලෝකේ සදාතනික සත්‍ය තමයි ලෝකේ දුක ඔස්සේ ගැට ගැහෙන එක. ලෝකේ සදාතනික දේ තමයි ලෝකේ අනාත්ම ස්වභාවය.
ඒ නිසා අපි මේ ස්වභාවය දැනගන්න බැරි වුණොත් අපිට මේ ස්වභාවය තුල ජීවමාන වෙන්න බැරි වුණොත් පින්වත්නි නිවන් දකින්නවා කියන එක අපිට හිතා ගන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් අපි තේරුම් ගන්න ඕන මේ අනිමිත්ත චිත්ත සමාධිය කියන ස්වභාවයටවත් ලෝකේ නিত্য වශයෙන් සුඛ වශයෙන් ආත්ම වශයෙන් ගන්න දෙයක් නැහැ කියලාවත් දක ගන්න පුළුවන් විදියට Tamanගේ හිත හදා ගන්න ඕන. දැන් මේ විදියට දකිද්දී බුදුරජාණන් වහන්සේ එ르දියෙන් පෙනී හිටියා කියනවා. පෙනී ඉඳලා කිව්වලු මොග්ගල්ලාන මා බ්‍රාහ්මණ අනිමිත්තං චේතෝ සමාධි පමාදෝ. මොග්ගල්ලාන දෙවතාවකින් කතා කරා කියනවා. මොග්ගල්ලාන මේ අනිමිත්ත චිත්ත සමාධියට නම් ප්‍රමාද වෙන්න එපා කියනවා. එහෙමනම් බුද්ධ ශ්‍රාවකෙක් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවය පිළිබඳ යථාර්ථ අවබෝධයට එන්න ප්‍රමාද වෙන්න නරකයි. මේ ස්වභාවයේ ලෝකයේ දකින්න පුළුවන් ශ්‍රාවකෙක් වෙන්න. බුදුරජාණන් වහන්සේ වදාරනවා මොග්ගල්ලාන මේ අනිමිත්ත චිත්ත සමාධිය නම් වූ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවයේ යථාභූත ඥාන දර්ශනේ දකින්න තැනකම හිත හදා ගන්න කියනවා. ඒ දකින්න තැනකටම සිත එකග කරගන්න කියනවා. එහෙම දකින්න තැනකම හිත තියාගන්න කියනවා. එහෙම දකින්නකොට පින්වත්නි යා තුළ ඇති වෙන්නේ යථාභූත ඥාන දර්ශනය. යථාභූත ඥාන දර්ශනය කියන්නේ ඇත්ත ඇති හැටියෙන් දකිනවා. එතකොට යාගේ හිතේ නිර්වේදයක් ඇති වෙනවා. නිර්වේදය කියන්නේ කලකිරිනවා. මේ කලකිරිනවා කියනකොට අල්ලගන්න එපා මේ මහාන වෙන්න යන්න හිතෙනවා. එහෙමත් නැත්නම් දැන් මේ ගිහි ජීවිතේ එපා වෙයි. දැන් දරු මල්ලෝ එක ගෙවන්න වෙන්නේ නැහැ කාලේ. එහෙම එකක් නෙමෙයි. මේ දුක ගැන යාට කලකිරිනවා. මේ දුක ගැන කලකිරිනය ඒක නික්කම්මයට බර එකක් පින්වත්නි. ඒක කාමයන්ට බර එකක් නෙමෙයි. දැන් අපි සාමාන්‍ය වෙලාවටත් කලකිරෙනව නේද? දැන් ආදරය කරන දෙන්නෙකුට ඒ ආදරේ කඩා වැටෙනකොට ඔන්න කලකිරෙනවා. එතකොට එයා කලකිරලා තියෙන්නේ අර ආදරයෙන් පෙරදිච්ච නිසා. එතකොට ආයි ළඟට එතකොට එයා ඇවිල්ලා කියනවා අනේ මට කලකිරලා තියෙන්නේ හාන්දුරනේ කියලා කියනවා. ඊට පස්සේ ආයෙ මාසෙකින් එයා හම්බුනාම දැන් ඔයා කලින් කලකිරලා කිව්වා නේද? දැන් මොකද කියලා ඇහුවොත් කියනවා නෑ දැන් ආයෙ ප්‍රශ්නේ ගැටලුවක් නෑ. ඒ ප්‍රශ්නේ විසඳගත්තා දැන් ප්‍රශ්නයක් නෑ කියනවා. එතකොට එහෙම කලකිරීමක් නෙමෙයි මේක. හිටි ගමන් වෙනස් වෙන්නේ, හිටි ගමන් ආයෙ කැමති වෙන්නේ, හිටි ගමන් ආයෙ එහෙම එකක් නෙමෙයි. එතකොට මේ ලෝකේ දුක ගැන ඇත්තම කතාව තේරුම් අරගෙනනේ කලකිරෙන්නේ. කලකිරුණාට පස්සේ පින්වත්නි කලකිරීම තුල තමයි විරාගය මතුවෙන්නේ. විරාගය කියන්නේ නොයල්මක් ඇති වෙනවා. මේ ලෝකේ ගැන නොයල්මක් ඇති වෙනවා. නොයල්මක් ඇති වෙනකොට පින්වත්නි මේ නොයල්ම මුල් කරගෙන තමයි මිදීමක් ඇති වෙන්නේ. මිදීම කියන්නේ විමුක්තියට. විමුක්තිය නිසාම මිදුනා කියලා ඥානයක් ඇති වෙනවා. මිදුනා කියන ඥානය ඇති වෙනවා. ආසවක්කය ඥානයක් උපදිනවා. එහෙම මිදුනා කියලා ඥානයක් ඇති වෙච්ච මිනිස්සෙක් ආයෙ මරුණාම ඉපදෙන්නේ නැහැ. එතකොට එහෙමනම් අපිට තියෙන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවය තුලින්ම තමයි මේක අත්දකින්න තියෙන්නේ. ඒක තේරෙනවා හොඳට මේක හැඟීමක් විතරයි. අන්න එහෙම තේරුම් ගන්න පින්වත්නි මේ බාහිර ලෝකයේ තියෙන දෙයක් විදිහට අපි මේ දැක්කට මේක මගේ ඇතුලේ ඇති වෙන හැඟීමක් විතරයි. දැන් අපි හිතනවා දැන් කේක් කෑල්ලක් දැක්ක කියන්නකෝ. එතකොට අපි මේක වැරදි විදිහට අල්ලපු නිසා තමයි මේක අපිට සම්පූර්ණ මේ වැඩපිළිවෙල යථාභූත ඥාන දර්ශනේ වැහිලා ගියේ. දැන් අපි හිතනවා කේක් කෑල්ලේ තමයි රහ තියෙන්නේ කියලා. එක්ක සමහර අය හිතනවා නෑ දිවේ රහ තියෙන්නේ කියලා. පින්වත්නි කේක් කෑල්ලෙත් නෙමෙයි වැඩේ තියෙන්නේ. දැන් කේක් කෑල්ල දකින්නකොට ඔන්න චක්කු විඥානයක් ඇති වුණා. ඒ කියන්නේ විඥානස්කන්ධයක් ඇති වුණා. මේක ටිකක් ගැඹුරුයි. දක්ෂ ශ්‍රාවකයෙකුට හොයලා බලන්න පුළුවන්. විඥානස්කන්ධයක් ඇති වුණා. කේක් කෑල්ල දකින්නකොට ඇහෙන්නේ දකින්නේ විඥානස්කන්ධයක් ඇති වුණා. එතකොට ඒ විඥානස්කන්ධය ඇති වුණේ කොහෙද? කේක් කෑල්ලේද? නෑ. මගේ ඇතුලේ ඇති වුණේ. මගේ පංචස්කන්ධ ලෝකයේ තුල විඥානස්කන්ධයක් ඇති වුණා. ඊට පස්සේ කේක් කෑල්ල අඳුනගත්තා. මේක චොකලට් කේක් එකක්. එක්ක රස වශයෙන් අඳුනගත්තා. ජීවහා විඥානේ නම් රස වශයෙන් අඳුන ගන්නවා. මේකේ සීනි ටිකක් වැඩි. අඳුන ගන්නකොට අඳුනා ගැනීම කියන්නේ සංඥා ස්කන්ධයක් ඇති වෙනවා. කොහෙද? මගේ ඇතුලේ. ඊට පස්සේ සංඥා ස්කන්ධයට අනුව සැප වේදනාවක් එක්ක උපදිනවා. රහයි නම් ඔන්න පොඩි සැප වේදනාවක් උපදිනවා. රස නැත්තම් දුක් වේදනාවක් උපදිනවා. හිතපු තරම් රහ නැහැ. ඒතර මේ වේදනා ස්කන්ධයක් ඇති වුණා. ඒ ඇති වුණේ කොහෙද? ඒත් මේ මගේ ඇතුලේ. ඊට පස්සේ පින්වත්නි ඒකට අනුව ඒ කේක් කෑල්ල දැකපු එක කේක් කෑල්ල කණ එක ASCII ඒකට අනුව පින්වත්නි සිතුවිලි ටිකක් ඇති වෙනවා හිතේ. ඒකට කියන්නේ සංඛාර ස්කන්ධය කියලා. ඒතර සංඛාර සිතුවිලි ටික ඇති උනේ කොහෙද? ඒත් මගේ ඇතුලේ. ඊට අනුව රූප ධර්මයන්ගේ වෙනස් වීමුත් ඇති වෙනවා. ඒවට කියන්නේ චිත්තජ රූප කියලා. රූපස්කන්ධෙත් වෙනස් වීමක් ඇති වෙනවා. අපි හිතනවා මේක එක් කැලේ තියෙන එකක් කියලා. ඇත්තටම වෙලා තියෙන්නේ මොකද්ද? ඇත්තටම වෙලා තියෙන්නේ මගේ ඇතුලේ පංචස්කන්ධ ධර්මයක් ඇති වෙලා නැති වෙලා ගිහින් තියෙනවා. ඇතිවි නැතිවි යාමක් විතරයි පින්වත්නි
තියෙන්නේ. ඒ නිසා හොඳට කල්පනා කරන්න මේ ලෝකේ අනිත්‍යයි. අනිත්‍ය නම් ඒක දුකයි පින්වත්නි. ඇයි ඒක වෙනස් වෙනකොට දුකයිනේ. දුක නිසා මේක මගේ වසඟේ තියාගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මගේ දරුවා, මගේ බිරිඳ, මගේ ඥාතිවරු, මගේ ගෙදර කියලා ඇල්ලුවාට ඒක අනිත්‍ය ස්වභාවයටපත් වෙන දෙයක් නිසා මගේ වසඟේ තියන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා දකින්න. එහෙම දකින්නකොට සම්පූර්ණයෙන් මෙයාගේ ජීවිතේ නිකලෙස් වෙන්න පුළුවන්. සම්පූර්ණයෙන් මෙයාගේ ජීවිතේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. සම්පූර්ණ යාගේ ජීවිතේ දුකෙන් නිදහස් වෙලා සම්පූර්ණයෙන් අවබෝධය කරා පත් වෙන්න පුළුවන්. එතකොට සියලු සංස්කාරයන් වල අනිත්‍ය ස්වභාවය දැක්කහම ඒ දැකීම නිසා එයාගේ හිතෙන් නිර්වේදයක් උපදිනවා. කලකිරීමක් උපදිනවා. කලකිරීම නිසාම පින්වත්නි එයාගේ හිතේ විරාගයක් උපදිනවා. ඒ කියන්නේ නොයල්මක්. විරාගය නිසාම නොයල්ම නිසාම පින්වත්නි එයාගේ හිතේ මිදීමක්, දුකෙන් මිදීමක් ඇති වෙනවා. ඒ දුක ගැන ඇත්ත කතාව දන්නවනේ. දුකෙන් මිදීම නිසා මිදුණා කියන ඥානයක් උපදිනවා. ඒ මිදුණා කියන ඥානෙ උපන් කෙනා ආයෙ උපදින්නේ නැහැ. ඔක තමයි බුදු කෙනෙක්ගේ සුන්දර පණිවිඩය. ඔබ හැම දිනාටම අවබෝධයේ පිණිස මේ උතුම් දේශනාව සජීවි සූත්‍ර දේශනාව උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. පින්වත්නි අද ධර්ම දේශනාවේ දායකත්වය කන්නිමහර වතුරුගම 132 පදිංචි නිවසේ පදිංචි බිමල් චින්තන අබේසිංහ ජයවර්ධන මැතිතුමන්, ඒ වගේම තුලසී සුරංගිකා වික්‍රමසිංහ මැතිණිය ප්‍රදාන පින්වත් පිරිස දායකත්වයේ දරනවා. ඒ හැම දිනාගේම ජීවිතයට ධර්මයේ පිහිට පිලිසරණ යහපත අභිවෘද්ධිය සැලසේවා. ඊ타ම ඉක්මනින් Tamanගේ ජීවිතේ මෙලෝ යහපත පිණිසත් පරලෝ සුගතිය පිණිසත් කායික යහපත පිණිසත් මානසික යහපත පිණිසත් උබේ ලෝකාර්ථ සංසිද්ධිය පිණිසත් නිවන් පිණිසත් මේ දේශනාමය කුසල් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ වගේම මියගිය ඥාතිවරුන්ට සත්පුරුෂව පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. කේ සුන්දරවතී සුනිල් සහ මාටින් රාජපක්ෂ, ඒ වගේම රොබර්ට් අබේසිංහ ජයවර්ධන, දොන් ප්‍රේමාවතී ගුණවර්ධන, හෙන්රි බියන්වල ලිලියන්, ක්ලේමන්ට් සහ උපාලි වික්‍රමසිංහ, බැසිල් දෙහිපිටිය ආරච්චි මේ ආදී ඥාතිවරුන්ට අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මැග්ඩලින් වික්ටර් සහ ප්‍රීති ඇන්තනී, නිස්සංක අක්මීමන, ගාමිනී මුරගේසු, ඩලානා දොස්තර බානු, ඒ වගේම රොක්ස් ප්‍රනාන්දු, තනුජ ගුණසේකර, සෝමසේන ජයසිංහ කියන Tamanගේ පවුලේ නමින් මියගිය ඥාතීන්ටත්, ඒ වගේම තිලික් සිරිසේන, ඒ වගේම කිතුලකන්ද විසූ එල්.පී. ලීලාවතී මහත්මිය ඇතුළු Tamanගේ නමින් මියගිය ඥාතිවරුන්ට බිමල් චින්තන අබේසිංහ ජයවර්ධන මැතිතුමන් සහ තුලසී සුරංගිකා වික්‍රමසිංහ මැතිණියගේ නමින් මියගිය අනිකුත් වර්ග පරම්පරානුගත සංසාරගත සියලු ඥාතීන්ට මේ පින් උපකාර වේවා කියලා ඔබ හැම දිනම අදිෂ්ඨාන කරගන්න. පවුලේ නමින් මියගිය අනිකුත් සියලු ඥාතීන්ගේ ආයති භවයේ සසර ගමන සුවපත් වේවා. හැම දිනාටම ජාත්‍ය ආදී දුකෙන් නිදහස්ව ලබන උතුම් නිවන් පිණිසම මේ ධර්ම දේශනාමේ කුසල් බලවත් වේවා, හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. දේශකයන් වහන්සේටත් බෞද්ධ කාර්ය මණ්ඩලයටත් බිමල් චින්තන අබේසිංහ ජයවර්ධන මැතිතුමා සහ තුලසී සුරංගිකා මහත්මිය ප්‍රදාන පින්වත් හැම දිනාටමත් ඒ දෙපළගේ සියලු ඥාතීන්ටත් ඔවුන්ගේ දූ දරුවන්ටත් ඒ වගේම මේ පවතින කොරෝනා වෛරස් තත්ත්වයෙන් පීඩා විඳින මේ වසංගතයෙන් පීඩා විඳින සියලු දෙනාට සුවපත් වීම පිණිසත් ඒ සඳහා දායක වන සියලු රාජ්‍යංශෙහි සියලු සුවවිරුවන්ට රණවිරුවන්ට වෛද්‍ය කාර්ය මණ්ඩලවල පින්වත් හැම දිනාටම සියලු දෙනාගේ ජීවිතයට යහපත අභිවෘද්ධිය සෙත ශාන්තිය සැලසේවා කියන අදහසත් අද දින ජන්මදිනයේ සමරන තුලසී වික්‍රමසිංහ මැතිතුමියට දිගාසිරි සම්පත් කායික මානසික යහපත මෙලෝ යහපත පිණිසත් එතුමියගේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට සමෘද්ධමත් කර ගැනීම පිණිසත් ජන්මදින සැමරුම් පින්කමක් විදියට මේ පින්කම ආශිර්වාදයක් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ධර්ම ශ්‍රවණය කරපු ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට මේ මැදිරි පරිශ්‍රවයට පැමිණ ධර්ම ශ්‍රවණය කරපු ඔබ හැම දිනාටම මේ කුසල් උපකාර වීම තුල නිවන් පිණිසම දේශනාමේ කුසල් බලවත් වේවා, හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒ වගේම අපවත් වී වදාළ බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවරයන් වහන්සේ වන
නම කියන්න අවසරයි දරණාගම කුසල ධම්මනායක ස්වාමින් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයටත් සියලු දිව්‍ය රාජ මණ්ඩලවලට බ්‍රහ්ම රාජ මණ්ඩලවලට අනිකුත් පරිවාර දිව්‍ය සේනාවන්ට මේ කුසල් උපකාර වීම තුලින් දෙවියන්ටද මේ ධර්මානුශාසනාමේ කුසල් බලයෙන් සංසාර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණසම දේශනාමේ කුසල් හේතු වේවා වාසනාව වේවා උපකාර වේවා කියන අදිෂ්ඨානයෙන් අපි හැම දිනාම දේශනාව හමාර කරනවා. ඔබගේ ජීවිතයට ධර්මයේ පිහිට පිලිසරණ යහපත අභිවෘද්ධියම වේවා කියන අදිෂ්ඨානින් ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.